අද මේ වීඩියෝෙන් අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ M1 MacBook Air ගැන. හරිතින් ඉස්සල්ලාම MacBook Air එකේ අන්බොක්සින් එකට යන්න කලින් ඉතින් ඔයාලා MacBook ගැන එච්චරම අයිඩියා එකක් නැති කෙනෙක් නම් මම ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්නම් මොකක්ද මේ MacBook Air කියන්නේ කියලා. ඉතින් Apple සමාගමේ ප්‍රධාන වශයෙන්ම laptop series එක හඳුන්වන්නේ MacBook කියලා. ඉතින් MacBooks ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා Apple සමාගමේ. එකක් තමයි MacBook Air, අනික තමයි MacBook Pro, අනික තමයි MacBook Pro 16 inch කියන මේ විදිහට versions තුන. ඉතින් මේ විදිහේ MacBook Air එකට සහ MacBook Pro එකට M1 කියන Apple ලගේ අලුත්ම silicon chip එක මේ විදිහේ මේ MacBook Air එකට සහ MacBook Pro එකට ලබා දීලා තියෙනවා. ඉතින් මීට කලින් Intel chips තියෙද්දි මේ MacBook Air එකට ඇත්තට MacBook Air කියන්නේ එච්චරම powerful device එකක් නෙමෙයි. නමුත් මේ M1 chip එකත් එක්ක මේ MacBook Air එකෙන් අපිට ගොඩක් හොඳ performance එකක් ගන්න පුළුවන්. ඉතින් Apple ලගේ keynote event එකේදී පැහැදිලිවම එයාලා කිව්වා 4K editing එකක් වුණත් කිසිම ෆ්‍රේම් එකක් ඩ්‍රොප් වෙන්නේ නැති විදිහට කිසිම අවුලක් නැතුව වීඩියෝ රෙන්ඩරින් එකක් වුණත් මේ MacBook Air එකෙන් කරන්න පුළුවන් කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි ඉස්සෙල්ලාම මේ MacBook Air එක අන්බොක්ස් කරගෙන ඉමු. ඉතින් අපිට පළවෙනිම තියෙන මේ විදිහට box එක open කරගන්න එක. ඊට පස්සේ අපිට පළවෙනිටම බලා ගන්න පුළුවන් මේ විදිහට MacBook එක. ඉතින් ඊට පස්සේ තියෙනවා USB type C to type C cable එකක්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් paperworks කිහිපයක් එක්කම මේ විදිහේ Apple stickers කිහිපයක් අපිට මේ විදිහට පොඩි package එකක ඒවලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙනවා මේකේ power brick එක මේ විදිහට. ඉතින් හරිම සරලයි මේ Apple MacBook එකේ අපිට box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ දේවල් ටික විතරයි. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මේ MacBook Air එක මොන වගේද කියලා. හරිතින් මේ විදිහට MacBook එක unbox කරගත්තා. ඉතින් අපි ඉස්සෙල්ලා මේ MacBook එක ගැන කතා කරන්න කලින් M1 chip එක කියන්නේ මොකක්ද කියලා කතා කරලා ඉමු. ඉතින් M1 chip එක ගැන කතා කරන්න කලින් ඔයාලා දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි දැනට ලෝකේ ප්‍රධාන process වර්ග දෙකක් තියෙනවා. process architectures වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි x86 කියන්නේ, අනිත් එක තමයි ARM base කියන්නේ. ඉතින් මේ x86 කියන processor architecture අයත් වෙන්නේ Intel ලගේ Intel chips සහ AMD ලගේ Ryzen chips අයිති වෙන්නේ මේ x86 කියන processor architecture එකට. ඉතින් ඊට අමතරව MediaTek, ඊට අමතරව Qualcomm Snapdragon මේ වගේ chips අයිති වෙන්නේ ARM base කියන මේ processor architecture එකට. ඉතින් ගොඩක් මේ ARM base process පාවිච්චි කරන smartphone වල ඉතින් ගොඩක් කට්ටියගේ Android smartphone වලට බලා ගන්න පුළුවන් වෙන්නේ Qualcomm Snapdragon, MediaTek වගේ chips. ඉතින් මේ ARM base processor වල තියෙන ප්‍රධාන වාසියක් තමයි මේවාදී ගොඩක් වෙලාවට ගොඩක්ම අඩු බලයක් තමයි මේක perform කරද්දී පාවිච්චි කරන්නේ. ඉතින් ගොඩක් හොඳ performance එකක් ගොඩක්ම අඩු බලයකින් අපිට මේ ARM based processor බලා ගන්න පුළුවන්. ඒ වගේම heat වෙන එකත් ගොඩක් වෙලාවට ගොඩක්ම අඩුයි ARM based processor වල x86 වගේ process තරම් ගොඩක් රත් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි ගොඩක් වෙලාවට මේ smartphone එක battery life එක ගොඩක් වැඩි වෙලා තියෙන්නේ මේ ARM based processor එක power usage එක ගොඩක් අඩු හින්දා. ඉතින් මේ M1 chip එක කියන්නේ ARM based processor architecture එක හදපු SoC chip එකක්. ඉතින් කලින් අපි ARM based processor වල කතා කරපු වාසි හැම එකක්ම මේ M1 chip එකත් අපිට බලා ගන්න පුළුවන්. මොකද එකම architecture එකට හදලා තියෙන නිසා. ඉතින් මේ M1 chip එක කියන්නේ SoC chip එකක්. ඒ කියන්නේ system on chip එකක්. ඉතින් අපිට අපේ සාමාන්‍ය computer එකේදී අපිට බලා ගන්න පුළුවන් CPU එකක්, GPU එකක්, RAM එකක් වෙන වෙනම. ඉතින් මේ M1 chip එකේ මේ හැම එකක්ම එකට එකතු කරලා තමයි මෙයාලා හදලා තියෙන්නේ. ඉතින් මේ M1 chip එකට තියෙනවා CPU එකක්, GPU එකක්, RAM එකක් අපිට එකම තැනකදී තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මේ M1 chip එක ඇතුළේදී.
ඉතින් මෙතනදී මේ CPU එක විදිහට අපිට බලා ගන්න පුළුවන් 8 core CPU එකක්. ඉතින් මෙතනදී power efficiency cores 4ක් සහ high efficiency cores 4ක් විදිහට core 8ක් අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව 7 core GPU unit එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව 8GB හෝ 16GB විදිහට RAM එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව 16 core neural engine එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී graphic ගැන කතා කරොත් මේකේ තියෙන මේ processor එකේම include වෙච්ච graphic ඉතින් අපි Intel වල HD graphic වගේ ගත්තොත් ඒවත් processor එකේම include වෙලා තියෙන. හැබැයි ඒක ගොඩක් slow. ඉතින් ඕන කෙනෙක් දන්නවා Intel onboard graphic කියන ගොඩක් slow graphic. හැබැයි මේ M1 chip එකේ තියෙන integrated graphic ගොඩක්ම powerful. ඉතින් separate graphic card එකක් Nvidia RTX, Nvidia GTX වගේ separate graphic card එකක් තියෙන laptop එකක උන තරඟට perform කරන්න පුළුවන් හැකියාව මේ M1 chip එකේ තියෙන graphic unit වලට හැකියාව තියෙනවා. ඉතින් මෙයාලා ගොඩක් hardware සහ software අතින් ඒ ගොඩක් optimize කරලා තියෙනවා. ඉතින් මේකේ තියෙන තව එක ප්‍රධාන අංගයක් තමයි මේකේ තියෙන මේ 16 core neural engine එක. මේ neural engine එක අපිට බලා ගන්න පුළුවන් වෙන මේ Apple products වල විතර. ඉතින් මේ neural engine එකේ තියෙන වාසිය තමයි ඔයා පාවිච්චි කරන AI සම්බන්ධ දේවල්. ඉතින් මම උදාහරණයක් විදිහට ඔයාලට කියනවා. ඔයා Photoshop වල background එක remove කරද්දී ඔයා background එක automatically select කරනවා. ඊට අමතරව අපි After Effects වලදී rotor brush tool එක පාවිච්චි කරොත් ඒ tool එකේ කරන selection ගොඩක්ම smooth සහ මේවා rendering කටයුතු ගොඩක්ම ඉක්මනින් කරගන්න පුළුවන් මේ 16 core neural engine unit එකකින් ඉඳන්. ඉතින් අපිට කලින් මේ unit එක බලා ගන්න පුළුවන් උනේ 16 cores අපිට බලා ගන්න පුළුවන් උනේ previous MacBook version එකේදී. ඉතින් දැන් අපිට මේක 16 core neural engine එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ graphic performance එක ගොඩක්ම හොඳට perform කරන්න පුළුවන් හැකියාව මේ 16 core neural engine එකකට තියෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි ප්‍රධානම M1 chip එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් Apple ලගේ අලුත්ම transition එක තමයි මේ උනේ Intel වල ඉඳලා මේ Apple ලගේම silicon chip එකකට. ඉතින් මේ විදිහ ගොඩක් කට්ටිය මේ Apple silicon පාවිච්චි කරන MacBooks අරන් තියෙනවා. ඉතින් MacBooks විතරක් නෙමෙයි මේ විදිහ Apple Silicon තියෙන iMac එක, Mac Mini එක, MacBook Pro එක සහ MacBook Air එක රිලීස් වෙලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ අන්තිම හෝ එයි කියලා ගොඩක් කට්ටිය විශ්වාසයෙන් ඉන්නවා. තවත් MacBook Pro එකක් 16 inch එකටත් මේ M1 chip එක එයි කියලා ගොඩක් කට්ටියගේ අදහසක් තියෙනවා. ඉතින් කොහොමනත් මේ M1 chip එක අරගත්තට පස්සේ ගොඩක් කට්ටිය වල බලුවොත් YouTube videos වල උනත් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය Windows base වෙච්ච Intel processor එකක් එහෙම නැත්නම් Ryzen processor එකක් තියෙන laptops එක ගොඩක් comparisons තියෙනවා. ඉතින් ඒ වේදී Cinebench scores ඊට අමතරව video editing test මේ වේදී මේ M1 chip එක ගොඩක් හොඳට perform කරනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ M1 chip එක ගැන කතා කරන්න තියෙන ප්‍රධාන වශයෙන් මෙන්න මේ දේවල් ටික තමයි. ඉතින් දැන් අපිට තියෙන MacBook එක ගැන කතා කරන්න අපි M1 chip එක ගැන ගොඩක් ලොකු විස්තරයක් කතා කරා. ඉතින් MacBook ගැන කතා කරත් මම කලින් කිව්වා මොනවද ප්‍රධාන MacBooks මේ වෙද්දී අපිට ගන්න පුළුවන් විදිහට තියෙන්නේ කියලා. ඉතින් මේ MacBook Air එක ගත්තොත් මේක අපි screen එකකින් ඉඳලා පටන් ගමු. ඉතින් මේකට තියෙන අගල් 13.3ක Retina display එකක්. ඉතින් මම කලින් පාවිච්චි කරපු එකට අඟල් 15.6ක ස්ක්‍රීන් එකක් තිබ්බා. ඒත් ඊට වඩා ගොඩක් හොඳ ක්වොලිටි එකක් මේ අඟල් 13.3 Retina display එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ price range එකේ කිසිම ලැප් එකක නැති තරම් හොඳ quality resolution ගොඩක් high resolutions තියෙන display එකක් තමයි මේ Apple MacBook Air එකේ තියෙන්නේ. ඉතින් මේකට P3 white color cabinet එක තියෙනවා. ඊට අමතරව 2560 1300 විතර මේකේ resolutions බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේකෙදි 2K resolutions බලා ගන්න පුළුවන්. ඉතින් 2K resolutions තියෙන Windows laptops ගොඩක්ම අඩුයි. ඉතින් ඒක බලද්දී අපිට මේකෙදි ගොඩක් හොඳ resolution තියෙන ගොඩක් හොඳ quality display එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ display එකේදී අපිට true tone බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට color වල නිවැරදිතාවය සහ ඔයා ඉන්න කාමරයේ තියෙන room temperature එක අනුව මේ display එක automatic analyze කරලා room temperature එකට ගැලපෙන විදිහට මේ MacBook එකේ screen එකෙත් මේ විදිහට temperature adjust කරන true tone technology එකක් මේ display එකේ තියෙනවා. ඉතින් ඊට අමතරව මේකට මම කිව්වා P3 white color cabinet එක support කරනවා කියලා. ඉතින් P3 white color cabinet එක කියන්නේ ඔයාලා ගොඩක් Windows computers වල අහලා ඇති 100% sRGB color accuracy එකක් තියෙනවා කියලා. ඉතින් P3 white color cabinet එක කියන්නේ sRGB color accuracy එකකට වඩා 123ක color වල නිවැරදිතාවයක් අපිට මේ P3 white color cabinet එකේ තියෙන මේ Retina display එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තවත් එක වාසියක්. ඔයා video editing, content creating වගේ කරනවා නම් මේකේ තියෙන screen එක ඔයාලට ගොඩක් ගැලපෙනවා. මොකද මේකේ තියෙන true tone technology එක ඊට අමතරව මේකේ තියෙන color accuracy එක මේ හැම දෙයක්ම එක්ක. ඉතින් display ගැන කතා කරන තියෙන ප්‍රධාන දේවල් ටික තමයි මේ ටික. ඉතින් අපි ඊට පස්සේ කතා කරොත් මේකේ physical දේවල් වලින් අපිට ඊළඟට බලා ගන්න පුළුවන් මේකේ keyboard එක. ඉතින් keyboard එක වෙනකොට Apple ලා මේක update කරලා තියෙනවා. මේ keyboard එක Apple ලාගේ magic keyboard එකකට. ඉතින් කලින් මට මතකයි 2018 තිබ්බ MacBook වලදී අපිට බලා ගන්න පුළුවන් මේ butterfly keyboard එක. ඉතින් butterfly keyboard එකේ key travel එක ගොඩක් අඩු නිසා ඒක typing කරද්දී ගොඩක් uncomfortable ගතියක් තිබ්බා. ඉතින් ඒ නිසා Apple ලා මේ keyboard එක අලුතෙන්ම replace කරා magic keyboard එකට. ඉතින් මේ magic keyboard එකට Apple MacBook replace වෙනවත් එක්කම මේ laptop market එකේ තිබ්බ ගොඩක් laptop වලට වැඩිය ගොඩක් හොඳ comfortable key එකක feeling එකක් අපිට මේ magic keyboard එකෙන් බලා ගන්න පුළුවන්.
ඉතින් මේ කීබෝඩ් එකට ඔටෝමැටිකලි බෑක්ලයිට් සිස්ටම් එකක් මෙයාලා ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් මේ බෑක්ලයිට් සිස්ටම් එක පාලනය කරන ෆන්ක්ෂන්ස් කීස් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේ බෑක්ලයිට් එක පාලනය කරන්නේ මේ ඔපරේටින් සිස්ටම් එකේ ඇතුළේම තියෙන ඇක්ෂන් සෙන්ටර් එකෙන්. මම ඒක ඔයාලට පෙන්නන්න. ඉතින් මේ විදිහට තමයි අපිට මේ කීබෝඩ් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේකේ තියෙන ප්‍රධාන විශේෂත්වය තමයි අපිට Windows කම්පියුටර් එක නම් අපිට Windows key එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව Control Alt වගේ keys බලා ගන්න පුළුවන්. ඉතින් අපිට MacBook එක keyboard එකදී අපිට ඒ දේවල් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ command option control වගේ keys අපිට බලා ගන්න පුළුවන්. ඉතින් Windows key එකක් අපිට මේකෙදි බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ keyboard එකේදී අපිට අත්‍යවශ්‍යම functions keys උදාහරණයක් විදිහට brightness අඩු වැඩි කරනවා, volume අඩු වැඩි කරනවා, mic එක unmute කරනවා. මේවා ගොඩක් අත්‍යවශ්‍ය වෙන functions keys අපිට මේකේ උඩින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි MacBook Pro එකට ගියොත් අපිට touch bar එකක් බලා ගන්න පුළුවන්. කොහොමද අපිට MacBook Air එකේදී touch bar එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය touch bar එකට ගොඩක් කැමති නැති නිසා ඉතින් ඉස්සරහා MacBook වලදී touch bar එක අයින් කරයි කියලා ගොඩක් කට්ටිය කියනවා. ඉතින් කොහොම වුණත් අපි මේකේ biometrics ගැන කතා කරොත් මේ කම්පියුටර් එක අන්ලොක් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ෆින්ගර්ප්‍රින්ට් එකක්. ඉතින් මෙතනදී අපි බලා ගන්න පුළුවන් ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එකක් තියෙනවා. ඉතින් ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන් එක පාවිච්චි කළා ඔයාලට වගේ Mac එක අන්ලොක් කරගන්න පුළුවන්. මෙතනදී ඉතින් මේක ඔයාලට Apple Pay වෙනුවට පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාගේ කම්පියුටර් එකේ ගොඩක් දේවල් කරගන්න මේ Touch ID එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කීබෝඩ් එක ගැන කතා කරන්න තියෙන ප්‍රධාන දේවල් ටික මෙච්චරයි. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ගොඩක්ම ලොකු ට්‍රැක් පෑඩ් එකක් තියෙනවා. ඉතින් මම නම් ඊට කලින් Windows Lab එක මේ තරම් ලොකු ට්‍රැක් පෑඩ් එකක් දැකලා නැහැ. මේක force touch පෑඩ් එකක්. ඉතින් මේක ගොඩක් gestures තියෙනවා. මේකටම විශේෂිත ඔප්ටිමයිස් කරපු softwares එක මේ touch pad එකෙන් ගොඩක් ලොකු වැඩ ගන්න පුළුවන්. ඉතින් touch pad එක ගැන අත්‍තරම touch pad වැඩ ගැන අපිට වෙන වීඩියෝ එකකින් කතා කරන්න. මොකද Mac වල gestures සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් ඒවත් එක්ක අපිට හොඳට smoothly වැඩ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලැප්ටොප් එකේ ෆිසිකල් දේවල් ගැන කතා කරොත් මේ දේවල් තමයි අපිට ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ස්පීකර්ස් ගැන කතා කරොත් මේකටත් ගොඩක් හොඳ ස්පීකර් සිස්ටම් එකක් තියෙනවා. මේ වගේ thin and light notebook එකකට උනත් මේකේ ගොඩක් හොඳ ස්පීකර්ස් තියෙනවා. ඉතින් මේකේ Dolby Atmos support කරන ගොඩක් හොඳ ස්පීකර් සිස්ටම් එකක් තියෙනවා. ඉතින් iMac එක iPhone එක වගේම තමයි ගොඩක් හොඳ sound අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට කතා කරන්න මොන දෙයක් තමයි මේ ලැප්ටොප් එකේ තියෙන thickness එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලැප්ටොප් එක කොච්චර thin and light notebook එකක්ද කියලා. ඉතින් Windows ලැප්ටොප් එක compare කරද්දී බලද්දී ඇත්තටම මේ ගොඩක්ම thin and light notebook එකක් කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ thickness එක රැක් ගන්න හින්දාමද කොහෙද Apple සමාගම මේකේ තියෙන ගොඩක් ලොකු ports හරියට USB type A ports, Wi-Fi LAN cables, HDMI port වගේ මේ හැම port එකක්ම අයින් කරලා තියෙනවා. ඉතින් මේ හැම එකකටම අපිට පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න මේ USB type 4 Thunderbolt 3 ports දෙක විතරයි. ඉතින් මේක තමයි අපිට external display එකකට connect කරන්නේ, මේක charge කරන්නේ, ඊට අමතරව මේකේ data transfer කරන්නේ. මේ හැම දෙයකටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මේ USB type C Thunderbolt 3 port දෙක. ඉතින් මේක අපේ Thunderbolt 3 technology එක නිසා අපිට ගොඩක් fast data transfer කරන්න, ඒ වගේම high quality display එකකට output එකක් ගන්න පුළුවන්. ඔයාලට උඩරින් මේක 6K වෙනකම් monitor එකට connect කරන්න පුළුවන්. හැබැයි මේක ඔයාලට connect කරන්න පුළුවන් වෙන්නේ එක external display එකකට විතරයි. ඉතින් ඒක M1 chip එකේ තියෙන එක අවාසියක් ඔයාලට displays දෙකක් connect කරන්න අවශ්‍ය වුණොත් ඒක දේ මේ MacBook එකේදී කරන්න බෑ. ඉතින් අපි මෙතන මේකේ thickness එක ගැන සහ port ගැන කතා කරා. ඉතින් ඊළඟට කතා කරොත් මේකේ තියෙන battery life එක ගැන. අතට Windows laptop එකකට වැඩිය ගොඩක් ලොකු battery life එකක් මේ MacBook එකේදී බලා ගන්න පුළුවන්. මොකද මේ විශේෂයෙන් මේ M1 chip එක නිසා. ඉතින් මම මීට කලින් කිව්වා ARM based processor එකේ තියෙන එක වාසියක් තමයි battery life එක ගොඩක්ම ඉතුරු කරගන්න පුළුවන් මේ ARM based processors වල. ඉතින් මෙයාලගේ hardware සහ software optimization එක මේකේ battery life එක ගොඩක් වැඩි. ඉතින් කලින්ට වැඩිය පැය 6ක කලින් තිබ්බ 2020 MacBook Air එකටත් වැඩිය පැය 6ක බැටරි ලයිෆ් එකක් වැඩි වෙලා තියෙනවා. මෙතනදී ඉතින් අපිට පැය 18ක් එක දිගට වීඩියෝ ප්ලේබැක් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් සාමාන්‍ය රෙගියුලර් යූසර් කෙනෙක් නම් සාමාන්‍ය දවස් 2ක විතර බැටරි ලයිෆ් එකක් බලා ගන්න පුළුවන් මේ MacBook එකේදී එක ෆුල් charge එකකින්. ඉතින් බැටරි ලයිෆ් එක, කීබෝඩ් එක, ස්ක්‍රීන් එක මේ දේවල් ගැන කතා කරද්දී අපිට මේ ටික තමයි ප්‍රධාන විදිහට මේ ලැප්ටොප් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේ ලැප්ටොප් එකේ කලර්ස් ගැන කතා කරොත් මම මේ විදි බයි කරලා තියෙන ස්පේස් ග්‍රේ කියන කලර් එක. ඉතින් ඔයාලට කැමති නම් මේකේ ප්‍රධාන කලර්ස් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් මේ ගෝල්ඩ් කලර් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් සිල්වර් කලර් එක ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කලර්ස් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට කැමති කලර් එකක් ගන්න පුළුවන්. මම මේ විදිහට තියෙන මේ ස්පේස් ග්‍රේ කියන කලර් එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ ස්පේස් ග්‍රේ කලර් එක. ඉතින් ලංකාවේ ගොඩක් කට්ටිය බයි කරන්නේ මේ ස්පේස් ග්‍රේ කියන කලර් එක. ඉතින් කලර්ස් තමයි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ ඔයාලට මේ MacBook එක ගන්න පුළුවන් මොන විදිහටද කියලා කතා කරොත් ඔයාලට මේක ප්‍රධාන විශේෂයෙන් storage එකකින් ගත්තොත් ඔයාලට 256GB 512 ඊට අමතරව 1TB 2TB දක්වා මේකේ storage එකක් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව RAM එක
16GB සහ 8GB විතර වලට මිලදී ගන්න පුළුවන්. ඊට උඩ බෑ මේ M1 chip එකත් එක්ක. ඉතින් ඉස්සරහට MacBook වල 16GB වලට වඩා RAM එකක් එක්ක මිලදී ගන්න පුළුවන් කියලා ගොඩක් වෙලාවට කියනවා. ඉතින් ඔයා තෝරගන්න දේත් අනුව මේකේ price එක වෙනස් වෙනවා. ඉතින් ඔයාලට base model MacBook Air එකක් 256GB storage එකක් එක්ක මිලදී ගන්නවා $999ක් වගේ price එකක් තමයි ඔයාලට මේකේ international market price එක විතර බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ලංකාවේදී මේ price එක ගොඩක්ම වැඩි. ඉතින් මේ covid situation එකයි dollar rate එක හින්දාමද කොහෙද සාමාන්‍ය $1000කට ආසන්න මුදලකට තියෙන මේ MacBook Air එක ඔයාලට ලංකාවේදී රුපියල් 2,80,000කට රුපියල් 2,90,000කට විතර මේ විදිහේ price වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට update වෙන price ඔයාලට බලා ගන්න පුළුවන් විදිහ වෙන්නේ. links කිහිපයක් මම පල්ලා description එකේ දාන්නම්. ඉතින් ඔයා 512 model එක ගන්නවා නම් ඒක ඔයාලට රුපියල් 3,00,000කටත් වඩා වැඩි මුදලක් වියදම් කළා තමයි ඔයාලට මේ 512 model එක ගන්න වෙන්නේ. මොකද මේ ලංකාවේ තියෙන price එක වැඩි වීමත් එක්ක ඉතින් MacBook වල prices බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. ඉතින් prices කාලෙන් කාලේ change වෙනවා. මම කිව්වා වගේ link වලින් ගිහලා ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ software සහ මේකේ තියෙන operating system එක ගැන කතා කරොත් මේකදී අපිට operating system එක විතර බලා ගන්න පුළුවන් වෙන්නේ අලුත්ම macOS Big Sur කියන operating system එක. ඉතින් macOS එක ඇත්තට Windows එක බල සාපේක්ෂව ගොඩක් වෙනස්. ඉතින් Windows වල ඉඳලා කෙනෙක් macOS වලට switch වෙනවා නම් ඒක ටිකක් අමාරු වෙනවා. මොකද ගොඩක් දේවල් වෙනස්. ඉතින් මේ මගේ පළවෙනි macOS අත්දැකීම නෙවෙයි. මම ඊට කලිනුත් macOS එක පාවිච්චි කරලා තියෙන නිසා මට ඒක එච්චරම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මුලින්ම macOS එකට switch වෙන කෙනෙක්ට ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද මේ close quit buttons මේ දේවල් වෙනස්. ඊට අමතරව මේකේ dock එකක් තියෙනවා. Windows වල taskbar එකක් වෙනුවට මේක Apple Finder තියෙනවා. File Explorer වෙනුවට මේ වගේ ගොඩක් දේවල් වෙනස්කම් තියෙනවා. ඉතින් Windows වල ඉඳලා Apple වලට switch කරන කෙනෙක්ට එතනදී පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් macOS එක සම්බන්ධව. හැබැයි ඉගෙන ගන්න හරිම ලේසි. කොහොමවත් මේකට හුරු වුණාට පස්සේ මේක ගොඩක්ම පහසු operating system. ඉතින් මේකේ software ගැන කතා කරද්දී M1 chip එකේ තියෙන extra වාසියක් තමයි ඔයාලට පුළුවන් වගේ iPad එකට iPhone එකට ඔයා පාවිච්චි කරන applications තියෙනවා නම් ඒ application උත් හරියම පහසුවෙන් මේකට install කරගන්න පුළුවන්. මොකද iPhone එකේදී පාවිච්චි වෙන processor architecture ARM architecture එකම තමයි මේ Mac එකේ තියෙන M1 chip එකේදී පාවිච්චි වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට iOS App Store එකේ තියෙන app වලින් 98ක විතර ප්‍රමාණයක් ඔයාලට මේ macOS ඇතුළතදී ඔයාලට experience කරන්න පුළුවන්. ගොඩක් games වගේ දේවල් මේකත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ARM architecture එකට හදපු M1 processor එක මේකේ තියෙන නිසා සමහර softwares වලදී issues එන්න පුළුවන්. ඉතින් ඒකට හඳුන්වා දුන්න Apple සමාගමේ Rosetta 2 කියලා අලුත්ම translation platform එකක්. ඉතින් මේ translation platform එක ගැන මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නැහැ. මොකද ඒ ගැන කතා කරොත් මේක ගොඩක්ම දික් වෙන නිසා වීඩියෝ එක. ඉතින් ඒ නිසා මම ඒක ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්න. Rosetta 2 ගැන ගොඩක් තියෙනවා කතා කරන්න විස්තර. ඉතින් ඊට පස්සේ අපි අන්තිමට කතා කරොත් Mac එකක් විශේෂ වෙන්නේ ඇයි Windows එකක් එක්ක කියලා කතා කරොත් දැන් පළවෙනි දේ තමයි මම බැලුවා මේකේ durability එක. ඇත්තටම මේක ඇලුමිනියම් මෙටල් එකකින් නිෂ්පාදනය කරපු එකක්. ඉතින් build quality අතින් ගත්තොත් ඇත්තටම මේ MacBook එකේ Windows එකට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඉතින් තව දෙයක් තමයි මේකේ තියෙන security එක. ඉතින් ඔයාලා දන්නවා virus වගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට MacBook එකකට අඩුයි. ඉතින් ඒක මේකේ තියෙන තව එක වාසියක්. ඉතින් ඊට අමතරව මේකේ තියෙන performance ඇත්තටම අපි ගත්තොත් මේ price එක range එකේ තියෙන Windows laptop විදිහට මම බැලුවේ Asus ZenBook 13 එක Asus ZenBook 14 එක. ඉතින් ඒ වගේ laptops වල අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Core i7 හෝ Core i5 processor එකක්. ඉතින් Core i7 ගත්තොත් 11 gen processor එකක Core 4යි බලා ගන්න පුළුවන්. ඉතින් අපිට MacBook එකේදී Core 8ක් බලා ගන්න පුළුවන්. ඉතින් performance අතින් ගනිද්දී ඇත්තටම MacBook එක මේ price range එකේ තියෙන අනිත් laptops වලට වඩා ගොඩක් හොඳට powerful. ඉතින් ඒක එක හේතුවක්. ඉතින් ඊට අමතරව මම බලපු තව දෙයක් තමයි මේ MacBook එකේදී අපිට Windows වල run කරන්න බැරි සමහර applications run කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Final Cut Pro X ඊට අමතරව Logic Pro X මේ වගේ softwares අපිට Mac වලදී විතරයි පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ. ඉතින් ඒ වගේ software එකක් උනත් ඔයාලට මේ MacBook එකේදී පාවිච්චි කරන්න පුළුවන් කිසිම stuck වීමක් නැතුව. ඉතින් මේ දේවල් ටික තමයි මම MacBook එකක් ගන්න ප්‍රධාන වෙච්ච හේතුව. ඉතින් ඊට පස්සේ කතා කරොත් මේකේ webcam එක සහ microphone එක. ඉතින් මේ දවස්වල video call වගේ දෙයක් ගද්දී ඒක අනිවාර්යෙන් වැදගත් දෙයක්. ඉතින් මේකේ webcam එක ගැන කතා කරොත් මේකේ තියෙන 720p webcam එකක්. හැබැයි මේක hardware level එකකින් improve වෙලා නැති වුණාට Apple ලගේ මේ M1 chip එකත් එක්ක අලුත්ම එයාලගේ ISP එක එහෙම නැත්නම් image signal processor එක update වෙලා තියෙනවා කියලා Apple සමාගමෙන් කිව්වා. ඉතින් කලින්ට වැඩිය හොඳ skin tones අතින් ගොඩක් හොඳ මට්ටමක් මේකදී බලා ගන්න පුළුවන්. ඊට අමතරව noise ගොඩක් අඩු කරලා තියෙනවා කියලා තියෙනවා. හැබැයි low lighting යටතේ නම් අපිට ගොඩක් noise බලා ගන්න පුළුවන්. ඉතින් හොඳ lighting තියෙන තැනක නම් ඔයාලට ඉන්නේ මේ webcam එකකින් ඔයාලට කිසිම ප්‍රශ්නයක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මෙතන dual microphone array එකක් තියෙනවා. ඉතින් voice එක මොකද්ද noise එක මොකද්ද කියලා identify කරගෙන ගොඩක් හොඳ clear output එකක් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් ඒ දේවලුත් එක්ක ඔයා video call එකක් ගන්නවා නම් Zoom meetings වගේ ඉන්නවනම් ඔයාලට එතනදී ගොඩක් හොඳ experience එකක් මේ MacBook එකත් එක්ක ගන්න පුළුවන්.
ඉතින් මේ දේවල් ගැන තමයි අපිට මේ MacBook ගැන විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් අද අපි මේකේ unboxing එකක් බැලුවා. M1 chip එක ගැන කතා කරා. ඊට අමතරව laptop එක ගැන කතා කරා. සහ price මේ වගේ ගොඩක් දේවල් ගැන කතා කරා. ඉතින් මේ ගැන තව කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේකේ software experience එක මොනවා වගේද? video editing වලදී මේක කොයි විදිහට perform කරන්නේ? ඉතින් මම ඒ ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්න. ඉතින් එහෙනම් අපි යමු තවත් අලුත් වීඩියෝ එකකින්. Sometimes when you're here